ඇෆ්ගනිස්තානය කාබුල් ඛේද වාචකය නිදහස් සංවාදය අන්න ඒ ගැන සංවාදය වැඩබිම සංවාදය යලි මැදිහත් වීමක් ආයිබෝන් අද 2021 අගෝස්තු 23 වැනිදා සඳුදා අලුත් සතියක ආරම්භයක් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ත්‍රස්තවාදයේ ජයග්‍රහණය කරවමින් තලිබාන් සංවිධානය කාබුල් නුවර බලය අත්පත් කරගත්තේ පහුගිය අගෝස්තු 15 වැනිදා. ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති අෂ්රෆ් ගානි බිරිඳ සමග උස්බෙකිස්තානයට පැනලා යනවා. තමන් සන්තකේ සංගවාගෙන සිටි ඩොලර් නෝට්ටු තමා රැගෙන ගිය හෙලිකොප්ටරේ තමා පසුපස බිමින් හඹාගෙන එන වාහන පීලියේ පටවල සංගවල බැරි ප්‍රමාණය ගුවන්පතේක දාලා ගියා කියලා ආරංචි තියෙනවා. ඒ ආරංචි ඇත්ත නම් එතකොට ගානිලාගේ ප්‍රජාතන්ත්‍රවාදී තලිබාන් ත්‍රස්තවාදී වෙනසක් නැහැ. කාබුල් බලය අල්ලගත්තු ගමන් තලිබාන් නායකයෝ මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා කිව්වා අපි LTTE වගේ ත්‍රස්තවාදී නෙවෙයි. අපෙන් කාටවත් කරදරයක් නැහැ කියලා. මොකෝ මේ LTTE අල්ලගත්තේ. තවත් ඕනතරම් ත්‍රස්තවාදී සංවිධාන තියෙනවානේ. මොකෝ LTTE වගේ නෙවෙයි කියලා කිව්වේ. ශ්‍රී ලංකාවේ අපට පණිවිඩයක් එව්වා නේද? සාධාරණ සැකයක් මතුවෙනවා. ඇෆ්ගනිස්තානයේ චීන සේදමාවතේ භූ දේශපාලන මර්මස්ථානයක්. මැද පෙරදිග සහ ආසියානු සෙසු කලාපයකට යා කරන කේන්ද්‍රීය භූමියක්. ඊටම පැහැදිලි කාබුල් කතාව පිටිපස්සේ ඇමරිකානු චීන දේශපාලන කතාව තියෙනවා. කාබුල් ආක්‍රමණයට ටික දවසකට පෙර තලිබාන් නායකයන් චීන නායකයන් මුණ ගැහෙන්න ගිය විදිය ලෝක ජනමාධ්‍ය සාක්ෂි සහිතව වාර්තා කෙරුවා. කිසිම සැකයක් නැහැ. ඔවුන් චීනය සමග සාකච්ඡා කෙරුවා කාබුල් අල්ලගන්න කලින්. එහෙමනම් තලිබාන්වරු චීන සේදමාවතේ ගොදුරක් බවට පත්වෙමින් ශ්‍රී ලංකාවේ අපට පණිවිඩයක් දෙන්න නේද LTTE පටලවලා අර කතාව කිව්වේ. ඊටාත්ම සාධාරණ සැකයක් යලිත් ඔබට කියනවා. ඉජාප නායකයා රනිල් වික්‍රමසිංහ ඊට සමගාමීව ප්‍රකාශයක් කරුවා. ශ්‍රී ලංකාව තලිබාන් පාලනය පිළිගන්න යන්න හොඳ නැහැ. පාඩුවේ ඉමු කියලා ඔහු කිව්වා. ලෙඩ දාගන්නේ මොකටද කියලා තමයි ඔහු ඇහුවේ. ඒ තමයි ඇමරිකානු පණිවිඩය. තලිබාන්වරු LTTEත් පටලවලා අර පැත්තෙන් චීනය වෙනුවෙන් සේදමාවත දිගේ පණිවිඩය දෙනකොට ඇමරිකාව රනිල් වික්‍රමසිංහ හරහා අපට පණිවිඩය දෙනවා. තලිබාන්වරු පිළිගන්න එපා. චීනය පිළිගන්න එපා කියලා. චීන ඉන්දියානු ඇමරිකානු භූදේශපාලන පොරය. මිලින්ද මොරගොඩ පාත්ෆයින්ඩර් මහමොලකරු මේ සියල්ල දෙස ඉවසිල්ලෙන් බලාගෙන ඇති. ඊටම පැහැදිලි කාබුල් ඛේදවාචකයේ අපේ අනාගත පැවැත්මට බලපානවාමයි. හේතුව චයින වන් බෙල්ට් වන් රෝඩ් එක පැත්තක ඇෆ්ගනිස්තාන එක පැත්තක ශ්‍රී ලංකාව. ඒ නිසාම අපි අනාගතය වෙනුවෙන් ඉතිහාස සාක්ෂි සමග පුළුල් සංවාදයක් ගොඩ නගන්නම ඕන. ඇෆ්ගනිස්තානයේ දැන් එකම කලබලයක්, එකම තඩබිමක්, එකම ගොදුරු බිමක්. ඇමරිකානු සහාය ඇතුව මිනිස්සු ගුවනින් පැනලා යනවා. ගුවන් යානාවල එල්ලිලා යන මිනිස්සු අපි ඉතිහාසයේ මුල්ම වතාවට දකින්නේ කාබුල් අහසේ, ඇෆ්ගනිස්තාන් අහසේ. එක තරුණෙක් ගුවන් යානයකින් ගිලිහිලා බිමට වැටෙන දර්ශනය බියකරුයි. තවත් තරුණෙක් එහෙම එල්ලිලා යන ගමන් සෙල්ෆි වීඩියෝවක් කරලා මුදහැරලා තිබුණා. එක්කෝ උන්ට පිස්සු, එක්කෝ අපට පිස්සු. අර වැටිලා මැරෙන්නේ තරුණ පාපන්දු ක්‍රීඩකෙක්. අපරාධී ජීවිතේ ඓතිහාසික සිද්ධියක්. ඒ අතරතුර තලිබාන් පාලනයට එරෙහිව විරෝධතා, උද්ඝෝෂණ අපේ වගේ තමයි. වීදි දිගේ ගුවන් තොටුපොළ අරා කාබුල්. ඇමරිකාව ඊට උපරිම සහාය ලබා දෙන වගේ බැලු බැල්මටම පේනවා. 2021 වන විට, ඒ කියන්නේ මේ මොහොත වෙනකොට ඇමරිකාව සහ චීනය අතර තොරම්බල් වන කාබුල් ඛේද වාචකයට දිගු ඉතිහාසයක් තියෙනවා. ඉතිහාසය තමයි වර්තමානයේ අනාගතය එකට යා කරන පාලම. ඉතිහාසය 2020 ගණන්වල වාර්තාවලට අනුව මිලියන 31.4ක් ජීවත් වන ඇෆ්ගනිස්තානයේ පිහිටලා තියෙන්නේ දකුණු ආසියාවේ. කලාප මාවත් එකිනෙක කැපෙන මැද. ඒ නිසා භූමිය තීරණාත්මකයි. කාබුල් ඛේද වාචකයට මුල් වෙන්නේ මෙන්න මේ භූමියේ කතාවමයි. අපේ කතාවමයි. එකම කතාවක් දෙවිදිහක්. ශ්‍රී ලංකාවත් චීන ඉන්දියානු ඇමරිකානු බල පොරයට කොටු වෙන්නේ භූමිය නිසා.
භූමිය නිසා. පොළොව තමයි ඉල්ලන්නේ. ඇෆ්ගනිස්තානයට නැගෙනහිරින් දකුණින් පාකිස්තානය. බටහිර සීමාවේ ඉරානය. ටර්ක්ටනිස්තානය, උස්බෙකිස්තානය, ටජිකිස්තානය උතුරේ. වඩා තීරණාත්මක ඊසාන දිග සීමාව අරා පැතිරෙන චීනය. කාබුල් ඛේදවාචකය චීන සේදමාවතේ කොටසක් වෙන්නේ අන්න ඒ භූදේශපාලන සන්දර්භය තුල. ඇමරිකානු මැදිහත් වීමත් දැන් අන්න ඒ නිසාමයි. චීනය කොයිබද ඇමරිකාවත් එතනමය. ඇෆ්ගනිස්තාන ඉතිහාසයත් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වගේම වසර 50,000 ඉක්මවා යනවා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ බිහි වෙන්නේ ඉන්දියාව, පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ වර්තමානයේ පිහිටා තිබෙන මහා භූමිය පුරා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. පසුව ඒ ඉපැරණි භූමිය ඇකිමිනිඩ්, මැසඩෝනියාන්, මයුර අධිරාජ්‍ය හරහා ක්‍රිස්තු වර්ෂ 622 වෙනකොට ඉස්ලාම් ආධිපත්‍යයට නතු වෙනවා. මයුර අධිරාජ්‍යයට අදාළ ඊට සමාන්තර ක්‍රිස්තු පූර්ව 268 232 අතර අශෝක අධිරාජ්‍යයේ බෞද්ධ සංස්කෘතික බලපෑම් පැරණි ඇෆ්ගනිස්තානයේ පෝෂණය කරනවා. මේ භූමිය සේදමාවතේ පිහිටා තිබීම නිසා ඒ කාලය තුල බෞද්ධ සංස්කෘතික පිබිදීමක් ඇති වෙලා පැවතුණා කියලා අපට තවත් කවුලුවකින් ඉතිහාස දේශ බලා නිගමනය කරන්න පුළුවන්. ලෝක ප්‍රකට බර්මියන් බුදු පිළිම ඉදි වෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ සිට. ක්‍රිස්තු වර්ෂ 770 870 අතර සියවස තුල අවුරුදු 100කට ආසන්න කාලය තුල සියවසක් කිව්වට වෙනම සියවස් දෙකක් අතර කාලයක් මේ භූමිය ඉස්ලාම් ආක්‍රමණිකයන් පාලනය කරලා තියෙනවා. අවුරුදු 100කට කිට්ටු කාලයක්. ඔවුන්ගෙන් ඊට පස්සේ ගිලිහෙන භූමිය යලි බෞද්ධ සංස්කෘතික පිබිදීමකට ලක් වෙනවා. ඒ බව ඉතිහාසය ඔප්පු කරනවා. ක්‍රිස්තු වර්ෂ 977 දී අවසන් ඉස්ලාම් ආක්‍රමණය සිදුවීමත් එක්කම බර්මියානු බුදු පිළිම යලි නිර්මාණය වෙමින් තිබිලා තියෙනවා. ඒ සඳහා කාබන් පරීක්ෂණ සාක්ෂි සපයනවා. කාබන් නිර්ණ පරීක්ෂණ. ඒ අනුව ඊටාම පැහැදිලි ඉස්ලාම් ආක්‍රමණ මැද්දෙත් බෞද්ධ සංස්කෘතික පිබිදීමක් මේ භූමියේ තිබිලා තියෙනවා. එකක් අශෝක අධිරාජ්‍ය පැරණි ಭಾರತය, අනිත් පැත්තෙන් චීන සේදමාවත. එතකොට මේ පාකිස්තාන භූමිය ඓතිහාසික තීරණාත්මක භූමියක්. ශ්‍රී ලංකාවේ අපටත් අදාළ. දැන් චයින වන් බෙල්ට් වන් රෝඩ් ඒ වගේම ඉන්ඩෝ පැසිෆික් නිසාත් අනිවාර්යෙන්ම අපට අදාළයි. ක්‍රිස්තු වර්ෂ 1121 දී ගෙන්ගිස් ખાન ඉස්ලාම් ආක්‍රමණිකයා බර්මියානු බුදු පිළිම වලට විශාල හානියක් කරනවා. ක්‍රිස්තු වර්ෂ 1221 දී. ඒත් ඒවා තවදුරටත් ඉතිරිව තියෙනවා. 1998 දී බර්මියානු නිම්නයම තලිබාන් ත්‍රස්තවාදයට ගොදුරු වෙනවා. මුළු නිම්නයම. ඔවුන් ඉතිරිව තිබුණු බර්මියානු දෙවන්ත බුදු පිළිම මුළු ලෝකයටම පේන්න සාහසික විදිහට පුපුරව හැරියා. සමහර විට ඔබ ජාත්‍යන්තර ජනමාධ්‍ය හරහා ජාත්‍යන්තර රූපවාහිනී තිර හරහා ඒ සාහසික දර්ශන දකින්න ඇති. එය ලෝක ඉතිහාසයේ ඒ වගේම පුරාවිද්‍යා ඉතිහාසයේ පුපුරව හැරීමක්, ම්ලේච්ඡ ක්‍රියාවක්. යලි ඉතිහාසයට ගියොත් විවිධ ආක්‍රමණ මැද්දේ එකම යුද පිටියක් වන ඇෆ්ගනිස්තාන භූමිය 1838 දී බ්‍රිතාන්‍ය හමුදා අත්පත් කර ගන්නවා. ඒ මැද කොටසේ තියෙන්නේ ආක්‍රමණ, පහර දීම, ගැටුම්, මිනි කඳු, ලේ ගංගා, සංස්කෘතික ගැටුම් මැද්දේ මහා භයානක විපත් ඇෆ්ගනිස්තාන භූමිය. 1838 දී බ්‍රිතාන්‍ය මැදිහත් වීමත් එක්ක ගොඩනැගෙන ඇෆ්ගනිස්තානයේ කතාව තමයි අද වර්තමාන කාබුල් ඛේදවාචකයේ දක්වා දිගහැරෙන්නේ. ඉන්පසු ඇතිවන විවිධ ආක්‍රමණ, ගැටුම් සහ එකඟතා මැදින් පළවෙනි ලෝක යුද්ධයත් ඇෆ්ගනිස්තානයේ හරහා ඉදිරියට ගමන් කරනවා. 1919 අගෝස්තු 19 වෙනිදා ස්වාධීන නිදහස් රාජ්‍යයක් ලෙස ඇන්ග්ලෝ ඇෆ්ගන් ගිවිසුම අත්සන් කරලා ඇෆ්ගනිස්තානයේ අලුත් ගමනක් පටන් ගන්නත් හදනවා. ඒ දවස සෝවියට් දේශය සහ ජර්මනිය සමග තානාපති සබඳතා ආරම්භ කරමින් දිගහැරෙන ඇෆ්ගනිස්තාන නව ඉතිහාසයේ වඩා පුළුල් මට්ටමින් විශේෂයෙන්ම රුසියානු සබඳතා නිසාම ඇමරිකානු කේන්ද්‍රීය අනෙක් කඳවුරේ තීක්ෂණ ඉලක්කයක් බවට ක්‍රමිකව පත් වෙනවා. වර්තමාන
ඇෆ්ගනිස්තානයේ අපි කියව ගන්න ඕන එදවස සීතල යුද්ධය හරහා සෝවියට් දේශය ඇමරිකානු කඳවුර. ඒ කඳවුරු මැද්දෙන් තමයි ඇෆ්ගනිස්තාන ඉතිහාස කතාව ලියවෙන්නේ. 1929 වෙනකොට ඇෆ්ගන් සිවිල් යුද්ධය අවුරුද්දක් පුරා ඇති වෙලා නිමා වෙනවා. ඒ කියන්නේ 1928 29 අතර අවුරුද්ද. එදාට අදාළ අන්නේ ලෝක යුද්ධ සියල්ල ලෝක යුද්ධ වාගේ පෙනෙන රටක යුද්ධ සියල්ල පෙළ ගැහෙන්නේ එදවසට අදාළ රුසියානු ඇමරිකානු කඳවුර පාමුල. ඒවා ලෝක යුද්ධ හැටියට තමයි අපිට ගන්න තියෙන්නේ. ඊට පස්සේ දිගටම ඇෆ්ගනිස්තානයේ අභ්‍යන්තරව රුසියානු දේශපාලන බලපෑම් වලින් සහ ඒ නිසාම බාහිරව ඇමරිකානු දේශපාලන බලපෑම් වලින් එකම විකෘතියක් බවට පත් වෙනවා. ඇෆ්ගනිස්තානු රාජ්‍යම විකෘතියක් බවට පත් වෙනවා. ඇෆ්ගනිස්තානයට අයිති නැති ඇෆ්ගනිස්තානයක් පවතින්න ගන්නවා. හරියට අපි වගේ. අපි ඉන්නවා අපිට අප අහිමි වෙමින් තියෙනවා. ඔය සංකීර්ණ ඓතිහාසික වටපිටාව මැද 1940 දශකයේ දෙවැනි ලෝක මහා යුද්ධයත් පහු කරගෙන ඇෆ්ගනිස්තානය රුසියාවට කොච්චර නතු වුණාද කියනවා නම් the Communist People's Democratic Party of Afghanistan PDPA හරහා එදවස ඇෆ්ගන් ජනාධිපති මොහමඩ් ඩාවුඩ් ખાන් බලෙන් පහ කරලා බලය අතට ගන්නත් රුසියාව මැදිහත් වෙනවා. 1978 අප්‍රේල් මාසයේදී තමයි ඒ ඉතිහාස සටහන ඉතිහාසයට එකතු වෙන්නේ. ඔය නිසාම ඊළඟ අවුරුද්ද ඒ කියන්නේ 1979 දී ඇෆ්ගන් සිවිල් යුද්ධයක් යලි හට ගන්නවා. ඔය වෙනකොට ඇමරිකාව පාකිස්තානය හරහා රුසියාවට එරෙහිව ඇෆ්ගන් සිවිල් කැරැල්ලට සහාය ලබා දෙනවා. ඒ මොහොත වෙනකොට ඇත්තටම පාකිස්තානයේ භූමිකාව යලි කියව ගන්න ඕන. එය කාට පක්ෂවද කියලා. අද තරමටම පැහැදිලිව ඉතිහාස කතාව අපට කියව ගන්න අමාරුයි. නමුත් සාක්ෂි එකතු කරලා ඉතිහාසය යලි කියව ගන්න ඕන. රුසියානු ඇමරිකානු එදවස ලෝක දේශපාලනය ලෝකයේ තැන තැන ඉස්ලාම් ත්‍රස්තවාදී කල්ලි නිර්මාණය කරන බවත් අපි මතක තියාගන්න ඕන. ඉස්ලාම් ත්‍රස්තවාදී කල්ලි ඔන්න කාලය. කුරානය සහ ඉස්ලාම් මිත්‍යා ඉගැන්වීම් ඒ සඳහා ඉතා සූක්ෂම ලෙස යොදා ගැනීමට රුසියානු ඇමරිකානු මහා මොලකරුවෝ ඒ වෙනකොට අත්දැකීම් වලින්ම ඉගෙනගෙන තිබුණේ. ඒ කතාව ඊටම සූක්ෂමයි. ඒ අතරතුර ඉස්ලාමික් ස්ටේට් ලෝක ඉස්ලාම් රාජ්‍යයක් පිළිබඳ වියරු සිහිනයකුත් මුස්ලිම් ඔළුව තුල පැල කරවන්න ඒ මහා මොලකරුවන්ට පුළුවන් වුණා. අන්තිමට සෝවියට් දේශය මිහයිල් ගොර්බචොව්ගේ ඇමරිකානු දෙපා මුල කඩා වැටුණා. 1988-89 තුල රුසියානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටමං වෙලා ආපහු යන්න ගියා. හේතුව පැරණි සෝවියට් දේශයේ සිහින බිඳ වැටීම. 1992 දී රුසියානු සහාය ලැබූ මොහමඩ් හජිමුල්ලා පාලනය බිඳ වැටෙනවා. රුසියානු කතාව එතනින් නිමා වෙනවා. ඇෆ්ගනිස්තානයට අදාළ. ඔය අතර අපි මේ දැන් දකින තලිබාන් ඔවුන් හඳුන්වන්නේ ඉස්ලාමික් එමිරේට් ඔෆ් ඇෆ්ගනිස්තාන් IEA කියලා. නිෂ්පාදනය වෙලා. කොහෙද? ඇෆ්ගනිස්තාන භූමියේ. 1998 දී බර්මියානු නිම්නයම අත්පත් කරගෙන බර්මියානු බුදු පිළිම පුපුරව හරින අර අපි කලින් කතා කරපු ඉතිහාස සිදුවීම් පෙළ දැන් මෙතනට සම්බන්ධ කරගන්න. තලිබාන්වරු සිහිනමවන්නේ ශරියා නීති යටතේ රජ කරන්න පුළුවන් ඇෆ්ගනිස්තානයක්. ඔය වෙනකොට තවත් ත්‍රස්තවාදී කණ්ඩායම් ඉස්ලාම් ඉගැන්වීම් මුල් කරගෙන පටන් අරගෙන. ඒවා පිටිපස්සේ තියෙන්නේ යලි එදවසට අදාළව රුසියානු සහ ඇමරිකානු දේශපාලනය. ගැටුම් වෙඩිවරුසා බෝම්බ පිපුරු මැද්දේ ඇෆ්ගනිස්තානය මිනි කන්දක් බවට පත් වෙද්දී, ලේ ගංගාවක් බවට පත් වෙද්දී 2001 9/11 ඇටැක් එක ඇමරිකාව පුපුරවා හරිනවා. මතකනේ? ඔසාමා බින් ලාඩන්ගේ කතාව. 2001 ඔක්තෝබරයේදී ඒ නිසාම ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ ආක්‍රමණය කෙරුවා. අල් කයිඩා නායකයා ඔසාමා බින් ලාඩන් උඹලා හංගගෙන ඉන්නේ. ඒ නිසා අපි
ඌව අල්ලගන්න ඔහේ එනවා කියලා තමයි ඇමරිකාව ඇෆ්ගනිස්තානයට කඩාපනින්නේ. ඇමරිකාව හිතුවා බින් ලාඩන් ඇෆ්ගනිස්තානයේ හංගගෙන ඉන්නවා කියලා. ඉන්නත් ඇති අපි දන්නේ නැහැ. තලිබාන් වරුන්ට කලින් කිව්වා අපට මිනිහව දීපන් කියලා දුන්නේ නැති නිසා මහා මිනිස් ඝාතන මැද්දේ මහා ප්‍රහාරක ජාලයක් මැද්දේ ඇමරිකානු ඇෆ්ගනිස්තානයට කඩා වැදුනා. නේටෝ සංවිධානයත් ඊට සමාන්තරව ඇෆ්ගනිස්තානයට යුද්ධමය සහාය ලබා දෙනවා. ඇමරිකාව වෙනුවෙන් කොහොම හරි 2001 දී තලිබාන් පාලනය අවසන් කරපු ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සහායත් ඇතිව ඇෆ්ගන් අන්තර් පාලනයක් පිහිටෙව්වා. තලිබාන්වරු පසුබැස්සා. එතකොට පාකිස්තානයේ තලිබාන්වරුන්ට සහාය ලබා දුන්න බව විදේශ වාර්තා සනාථ කරනවා. 2004 දී රටේ නම නව ව්‍යවස්ථාවක් සමග ඉස්ලාමික් රිපබ්ලික් ඔෆ් ඇෆ්ගනිස්තාන් කියලා වෙනස් කෙරුණා. අපේ රටෙත් නාගා ඇතුළු රිලා නැට්ටු ව්‍යවස්ථා වෙනස් කරන්න හදන වගේ මතක තියාගන්න. ඇෆ්ගනිස්තාන කතාව අපේ කතාවත් එක්ක සංසන්දනාත්මකව කියව ගන්න. ඔන්න ඇෆ්ගනිස්තානයේ අලුත් ව්‍යවස්ථාවක් එනවා. ඉස්ලාමික් රිපබ්ලික් ඔෆ් ඇෆ්ගනිස්තාන් කියලා රට නම් කරනවා. නේටෝ සංවිධානය දිගටම රට ආරක්ෂා කරමින් ඇමරිකානු හමුදා සමග ඇෆ්ගනිස්තාන අත්දැකීම ලබනවා ලෝක දේශපාලනය තුල. ඒ වුණාට ගැටුම් දිගටම තලිබාන් වරු වැඩේ අත්හැරියේ නැහැ. අපිව නිෂ්පාදනය කෙරුවා නම් අපට පවතින දියල්ලා කියලා තලිබාන් ත්‍රස්තවාදීන් කියන්නේ ඇති. යුද වාර්තා අනුව 2001 2015 අතරතුර මේ ගැටුම් වලින් 1,50,000කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා තියෙනවා. දැන් චීන සේදමාවතේ සිහිනය දිග හැරෙන්න පටන් ගන්නවා ඔන්න ඔය කාලේ වෙනකොට. තලිබාන්වරු ඒ නිසාම තව තවත් ශක්තිමත් වූ බව වර්තමාන තත්වයන් අතීතයට හරවා බලන කල අපට පැහැදිලි වෙනවා. සෝවියට් දේශය පස්සට යනවා, ඇමරිකාව ඉස්සරහට එනවා, චීනය මැද්දෙන් රිංගනවා නේද? ඉතිහාසයේ දේශ බලනකොට අපට පේනවා. පහුගිය මැයි මාසයේ වෙනකොට නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටත් වෙන්න පටන් අරගෙන. ඒ විතරක් නෙවෙයි ජෝ බයිඩන් ඇමරිකානු හමුදා සේනාංකත් ඇෆ්ගනිස්තානයෙන් ඊට සමාන්තරව පිට වෙන්න පටන් අරගෙන. ගෙවි ගිය දශක දෙක වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 83ක් අති විශාල මුදල් කන්දක් ඩොලර් කන්දක් ඇෆ්ගනිස්තානයේ වෙනුවෙන් වියදම් කෙරුවා කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඇමරිකාව පුටා දක්වමින්. ඒ ඇයි කුමක් සඳහාද? ජෝ බයිඩන් අද ඒ ගැන කනස්සල්ලෙන් කතා කරන්නේ. අන්තිමට ඇමරිකානු හමුදා පරාජය වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් පරාජය වුණා. නේටෝ හමුදා පරාජය වුණා. තලිබාන් ත්‍රස්තවාදයේ ජයග්‍රහණය කෙරුවා කියලා කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්. ඒත් ඉතිහාසය එහෙම අවසන් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. එදවස ඔය නේටෝ හමුදා සහ තවත් එකට එකතු වුණු මිත්‍ර පාක්ෂික හමුදා පාකිස්තානයට බස්සවන්න මැදිහත් වුණු බ්‍රිතාන්‍ය අගමැතිවරයා ටෝනි බ්ලෙයා දැන් ජනමාධ්‍යයට කතා කරලා ජාත්‍යන්තර තලයේ කියමින් ඉන්නවා හමුදා යලි කැඳවීම නේටෝ සහ විශේෂයෙන්ම ඇමරිකානු හමුදා යලි කැඳවීම ඓතිහාසික වරදක් කියලා. ඔහු ඒ බව එදවස දැනගෙන හිටියා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ තවදුරටත් ඇමරිකානු හමුදා සහ මිත්‍ර පාක්ෂික හමුදා. මේ මිත්‍ර පාක්ෂික කියන්නේ වෙන අරුතකින්. සහ නේටෝ හමුදා පාකිස්තාන භූමිය තුල තියන්න තිබුණා කියලා තමයි ඔහු කියන්නේ. අඩුම තරමින් ඒ රටේ වැසියන්ට ඒ රටෙන් පිට වෙන්න ඉඩ දෙන තුරුවත් හමුදා රැකවරණය ලබා දිය යුතු තිබුණා කියලා අද කනස්සල්ලෙන් ටෝනි බ්ලෙයා කතා කරනවා. හොඳට මතක තියාගන්න. අපි මේ අත්විඳින්නේ ඇමරිකානු චීන බලපොරේ තවත් එක අමිහිරි මාරාන්තික මොහොතක්. අපට ඇෆ්ගනිස්තානයේ දේශපාලන ඉරණම කියන්නේ දේශපාලන අර්ථයෙන් ආගමික අර්ථයෙන් නෙවෙයි අතිශය අදාළ ඉතිහාස පාඩමක් මතක තියාගන්න. අතිශය අදාළ ඉතිහාස පාඩමක්. අද කාබුල් හෙට කොළඹ වෙන්න පුළුවන්. භූමිය විතරයි වෙනස්. භූ දේශපාලනය එකයි. චීන ඉන්දියානු ඇමරිකානු භූ දේශපාලනයේ මැද පාස්කු ඉරිදා සහරාන් ප්‍රහාරයේ කම්පනය අපට මේ දැනුත් දැනෙනවා. තලිබාන්වරු නිකමටවත් කිව්වේ නෑ අපි
සහරාන්ලා වගේ නෙමෙයි කියලා. අල්ලගත්තේ LTTE. අන්න සාධාරණ සැකේ මතුවන තැන. දැන් යලි මේ මොහොතට ශ්‍රී ලංකාවට කාදිනල්තුමාට ෆාදර් සිරිල් ගාමිණීට මේ දේශපාලන පාඩම කොහොම කියා දෙන්නද අපි? තමන් කවුද කරන්නේ මොනවද කියලාවත් උන්වහන්සේලා දන්නේ නැහැ. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ වගේම තමයි. මුරුත්තෙට්ටු ආනන්ද හාමුදුරුවෝ වගේම තමයි. තවත් කවුද කියනවා වතිකානුවේ ඉඳලා අපි දැන් කතාව වතිකානුවේ පාප් වහන්සේට කියලාලු තියෙන්නේ. ඔන්න අපේ අයගේ මොලේ තරම චූච්චන් මොල තියෙන්නේ. ලෝක දේශපාලනය ගැන, කලාපීය දේශපාලනය ගැන මෙලෝ හත්තිලව්වක් දන්නේ නැහැ. ගිරා පෝතකිය වගේ. Chapo against Easter Sunday attack, Black Sunday, Chapo against geopolitics, Chapo against Maharaja geopolitics, Chapo against MCC, Chapo against AXA, Chapo against SOFA, Chapo against USA, Chapo against China, Chapo against India, Chapo against land looting, Chapo against so-called water management. මේ සියලු වැඩසටහන් මේ සංවාදයට අදාළයි. පාකිස්තානයේ කාබුල් ඛේදවාචකේ කියව ගන්න වෙන්නේ මේ අපේ වැඩබිම තුල ඉඳගෙන. ඊටම කෙටියෙන් ශ්‍රී ලංකාව චීන සේදමාවතේ කෑල්ලක්. ඊට එරෙහි ඇමරිකානු ඉන්දියානු ඉන්දු ශාන්තිකර මෙහෙයුමේ කෑල්ලක්. ඒ නිසා කොළඹ කාබුල් වෙන්න මහා වෙලාවක් ඕන නැහැ. පාලකයෝ රූකඩ, බලධාරීන් නිලධාරීන් රූකඩ, මහ ජනතාව පොදුවේ පක්ෂ වහල්ලු. ඔබ මතක තියාගන්න අප හිතනවාට වඩා තත්ත්වය බැරෑරු. මේ වෙනකොට කසුකුසුවක් තියෙනවා. චීනය අෆ්ගනිස්තානයට අත දාන්නේ බොහෝ දේශපාලන උවමනාවන් නිසාම සහ පොළොව යට තියෙන ඛනිජ සම්පත් නිදි කොල්ල කන්න කියලා. අපි දන්නේ නැහැ. තඹ නිදි ගැනත් කියවෙනවා. ඒ පොළොව යට මොනවා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. චීන, ඉන්දියානු, ඇමරිකානු බොහෝ දේශපාලනය අපි හිතනවට වඩා සූක්ෂමයි, සංවිධානාත්මකයි, දිගු කාලීනයි, මාරාන්තිකයි. ඒ නිසාම අපි කල්පනාවෙන් අපි කොහොමද අපේ මව්බිම බේරගන්නේ? ඇෆ්ගනිස්තානයේ දෙස බලා සිට, කාබුල් ඛේදවාචකය දෙස බලා සිට අපි අපේ මව්බිම බේරගන්න හැටි කල්පනා කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන. මේ සංවාදය අතීතයේ, වර්තමානයේ, අනාගතයේ යා කරන මහා සංවාදයක්. මේ අපේ මව්බිම. මේ අපේ මව්බිම.